ගුඩ් මෝනින් ශ්‍රී ලංකා සුන්දර ශනිදාවේ අවසන් විශේෂාංගයත් එක්ක ඔබ අපි හමු වෙන වෙලාව. මේක ඉතාමත් වටින කතාබහක් වෙයි කියලා මම මුලින්ම ඔබට කියන්න කැමතියි. වර්තමානයේදී ඩොලර් ප්‍රශ්නයක් පිළිබඳව හැමතැනම කතා වෙනවා. ඒකත් එක්ක අපිට බලපාන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති ඇහුවනම් අද උදේ ප්‍රවෘත්ති ඇහුවනම් හුඟක් දේවල් අපිට දැනෙලා තියෙනවා. හුඟක් අයගේ හිත බිඳලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඩොලර් වැඩි කරගන්නටත් ආදායම් වැඩි කරගන්නටත් වටින කතා බහකට අපි යන්න සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පර්යේෂණාචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන් මුතුමන්ට. අයබෝන්. කුළුබඩු සමග ජීවිතය ජය ගන්න සූදානම් වෙන අයට අත්වලක් සපයන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ තේමාවක් බවට පත් කරගනිමින් මේ දෙපාර්තමේන්තුමාගෙන් සිදු කරන කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. මුලින්ම අපි කැමතියි දැනගන්න ඔබතුමාගෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සේවා සපයන කුළුබඩු කියන භෝග වර්ග වලට මොනවද අයිති වෙන්නේ කියන එක. මොකද ඒක පැහැදිලි කරගෙන මේ කතා බහට આવොත් අපිට හුඟක් වටිනවා. ඒ නිසා ඒ මූලික දේම පැහැදිලි කරගෙන ඔබතුමා අපිට යම් ආරම්භයක් ලබා ගත්තොත් මේ වෙලාවේ හුඟක් හොඳයි. ඔව් ඇත්තම අපනයන කෘෂිකර්ම භෝග කියලා ගත්තාම ප්‍රධාන වෙන්නේ කුළුබඩු. මේ කුළුබඩු භෝග ගත්තාම භෝග ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. කුළුබඩු, පානීය භෝග, උත්තේජක භෝග සහ සගන්ධ තෙල් නිපදවන භෝග කියලා. ඔබ දන්නවා කුරුඳු, ගම්මිරිස්, කරාමුණු ඇටි, සාදික්කා මේවා තමයි කුළුබඩු කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට පානීය භෝග වලට වැටෙන්නේ තේ, කෝපි සහ කොකෝ. කෝපි සහ කොකෝ. ඊළඟට උත්තේජක භෝග කියලා කියන්නේ බුලත් සහ පුවක්. ඊළඟට සගන්ධ තෙල් නිපදවන භෝග කියලා කියන්නේ පැංගිරි සහ සේර. මෙන්න මේ සියලුම භෝගවලගේ පරිවේෂණ සහ සංවර්ධන කටයුතු ඒවා ගොවියන්ට ඒ සඳහා අවශ්‍ය උදව් සහයෝගය මේ සියල්ලම ලබා දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. කුළුබඩු සමග ජීවිතය කියලා කියනකොට කුළුබඩු සම්බන්ධයෙන් වර්තමානයේ අපි බොහෝ දෙනෙක් කතා බහ කරන මේ ප්‍රතිශක්තිකරණයත් එක්ක කුළුබඩු සම්බන්ධයෙන් කතා කරනකොට අපි කියන මුල් තැන්ගේ තමයි අපිට අවශ්‍ය හොඳම දේවල් තිබුණේ කියලා. ඉතින් ඒවා අපේ රටේ විතරක් නෙමෙයි අපි අනිකුත් රටවල් වලටත් බෙදා හරිනවා අපනයනය කරනවා. ඒ අතර වාරයේදී ගුණාත්මකතාවෙන් ඉහළ අපේ රටේ කුළුබඩු ගන්න විදේශිකයන් පොරබදිනවා. එතකොට අපිට යම්කිසි විදිහට ප්‍රමිතිය පිළිබඳව ගුණාත්මකතාවය පිළිබඳව සැකසීම ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් ලොකු දැනුමක් අවකාශයක් අවශ්‍ය වෙනවා. කොහොමද ආචාර්යතුමනි මේ පිළිබඳව ගොවීන්ට ලබා දෙන දැනුම සහ ප්‍රමිතිය ගුණාත්මකතාවය පිළිබඳව ඔබ දෙපාර්තමේන්තුව මගින් කරන්නා වූ අත්වැල කොයි වගේද? ඔව් ඇත්තෙන්ම මේ අපනයන කෘෂිකර්ම භෝග කියලා කියන්නේ ඒවා අපනයනය. ඒ කියන්නේ අපි විදේශ රටවලට අපනයනය කරනවා. එහෙම වුණාම විදේශ රටවලගේ ස්වභාවයත් එක්ක මේවා පිළිගන්න ආකාරය වෙනස්. දැන් අපි සමහරට ආසියාතික රටකට ඉන්දියාව පාකිස්තාන වලට මේක යවන එක ටිකක් ලේසි. නමුත් අපි යුරෝපීය රටකට ඇමරිකා එක්සත් ජනපදය ජපානය වලට යනකොට ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලෝ ප්‍රමිතියෙන් බලනවා මේ ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳව. ඒතන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අන්තර්ජාතිකව මනිනකොට මේක අන්තර්ජාතිකව පිළිගත් ඒ සම්මතයන් ඒ ප්‍රමිතියෙන් අපිට භාවිතා කරන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් GAP, ඒ කියන්නේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්. ඊළඟට GMP, යහපත් සකස් කිරීමේ පිළිවෙත්. ඊළඟට කාබනික මේ වගේ විවිධාකාර සහතික ලබා ගන්න වෙනවා. මේ සහතික ලබා ගන්නකොට ඒ සහතික අන්තර්ජාතිකව පිළිගන්නන සහතික. ඒතර මේ සහතික කාමරේ ගොවියෙකුට ලබා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ඒ පිළිබඳව දැනුවත් කරන්න කොහොමද මේ සහතිකය ලබා දෙන්නේ. ඒ වගේම තමයි අපනයනය කරනකොට අපිට සහතික විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වගේ පිරිසුදු බව, ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි දන්නවා දැන් ඔය නිරෝධායන පිළිවෙත්. ඒ නිරෝධායන සහතික අවශ්‍ය වෙනවා. ඒතර මේ සියල්ලම වැදගත් අපනයනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. කිසියම් අයෙකුට අපනයනකරුවෙකුට නිෂ්පාදකයෙකුට මේ පිළිබඳව ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ වෙලාවේදී මූල්‍ය ප්‍රතිපාදනත් අපි කොටසක් ඔවුන්ට ලබා දෙනවා ඔවුන් දිරිමත් කිරීම සඳහා. මොකද ඔබ කිව්ව ආකාරයට ලංකාවට ඩොලර් ගෙන්න එක්තරා ප්‍රධාන ක්‍රමයක් තමයි මේ කුළුබඩු. පහුගිය කොවිඩ් වසංගත කාලේ අපි කල්පනා කළොත් ඇත්තටම අපේ රටේ ආදායම විදේශ විනිමය අඩු වුණත් මම හිතන්නේ එක්තරා දුරකට හෝ පවත්වා ගන්න මේ කුළුබඩු උපකාරී වුණා. ඉතින් එතෙන්දී අපි අපනයනය කිරීමේදී ප්‍රමිතියෙන් ඉතාමත්ම වැදගත්. ඒ වටිනාකම ඒ වැදගත්කමත් එක්ක දැන් යම් කිසි කෙනෙකුට මේ සඳහා නිවැරදිව අපනයනය කරන්නට බලපාන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. දැන් ඔබතුමාත් ඒවා කිහිපයක් පිළිබඳව පැහැදිලි කරා. හැබැයි ඇසුරුම් කිරීමේ ඉඳලා මේ ප්‍රමිතිගත කිරීම වල ඉඳලා ගැනුම් කරුවෙකු සොයා ගැනීම දක්වාම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරගෙන ගියොත් හරි වටි මේ වෙලාවේ වැඩසටහන බලන කෙනෙකුට යම් දිරියක් වෙයි ඒ කතා බහ. ඔව් අපනයනය ගත්තාම ඇත්තටම මුලින්ම ඔහු ව්‍යවසායකයෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. මේ ලියාපදිංචි වෙන්නේ සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක. ඊට පස්සේ අපනයනය කිරීම සඳහා ඔහු
රේගු දෙපාර්තමේන්තුවට ගිහිලා මේ සඳහා අවශ්‍ය ඒ පහසුකම නැත්නම් ඒ පින් නම්බර් කියන එක ලබා ගන්න ඕනේ. ඊළඟට පිටරට අපි කිසියම් දෙයක් ශාක හෝ සත්ව කොටසක් යවනවා නම් නිරෝධායන සහතිකය තියෙන්න ඕනේ. ඒ වගේම ඒ රට අනුව ඒගොල්ලෝ බලා ගන්නවා ප්‍රමිතීන්. ඒතර මේ ප්‍රමිතීන් මේ සියල්ලම පිළිබඳව අපි වුන් දැනුවත් කරන්න වෙනවා. එතකොට ඒ වගේම තමයි අපි මේ අපනයනය කිරීමේදී ගුණාත්මය පිළිබඳව. ඒතර ගුණාත්මය කියලා ගත්තාම අපි පසු අස්සොන් නෙලීම කියන්නේ අස්සොන් නෙලාගත්තට පස්සේ විතරක් නෙවෙයි වගාවක් පටන් ගන්නකොට මොන ප්‍රභේදයද අපි වගා කරන්නේ. ඒතර මේ ඒ වගේ තියෙන සමහරට අපි දැන් ගම්මිරිස් අපි ගත්තොත් ගම්මිරිස් වල අපි කියනවා බල්ක් ඩෙන්සිටි කියලා. ඒ කියන්නේ ලීටරයක බර. මේ ලීටරයක බර ග්‍රෑම් 550ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒ ආකාරයට අපි කොහොමද වගා කරන්නේ? ඒවා කොහොමද අපි වෙනස් කරගන්නේ? ඒතකොට ඒවට තියෙන ශ්‍රේණි. මේ ශ්‍රේණි සකස් කරගන්නේ කොහොමද? ඒ වගේම අපි කළු ගම්මිරිස් වෙනුවට අපිට යවන්න පුළුවන් විවිධාකාර වූ නිෂ්පාදන. ඒ කියන්නේ අගය එකතු කරන නිෂ්පාදන. සමහරට කොළ ගම්මිරිස් වෙන්න පුළුවන්, රතු ගම්මිරිස් වෙන්න පුළුවන්, ගම්මිරිස් කුඩු වෙන්න පුළුවන්, ගම්මිරිස් පේස්ට් වෙන්න පුළුවන්, ගම්මිරිස් තෙල් වෙන්න පුළුවන්. මේ කුළු බඩු වලින් නිෂ්පාදනය කරන අගය එකතු කරන නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒතර ඒ අවස්ථාවලදී ඒවට තියෙන ප්‍රමිතීන්. ඒ ප්‍රමිතීන් රට අනුව වෙනස් වෙනවා. එතකොට මේ සියල්ලන් පිළිබඳව අපි දැනුවත් කරන්න වෙනවා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම, පුහුණුව මේ සියල්ලම අපේ කුෂ්ඨ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපේ දැන් බොහොමයක්ම වගාවන් තියෙන්නේ කුඩා මට්ටමේ මේ වගාවන් තියෙන්නේ. ඒ කියන්නේ අපේ සම්පූර්ණ අපනයන කුෂිකරණ බ්ලොග් වගාවන් ගත්තාම 70%ක් 80ක් විතර තියෙන්නේ කුඩා ප්‍රමාණයේ වගාවන්. මේ වගේ වගාවන් වලදී බොහෝ වෙලාවට ඔවුන්ට අපනයනය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට හෝ සකස් කිරීමට සමහරට මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ පිළිබඳව ඔවුන් දැනුවත් කරනවා කොහොමද සකස් කරන්නේ? කොහොමද අපි සුදු ගම්මිරිස් හදන්නේ? නැත්නම් අපි ගම්මිරිස් මේ කුරුඳු හදනවා නම් කුරුඳු වලින් අපි කුරුඳු කුඩු සකස් කරන්නේ කොහොමද? තෙල් සකස් කරන්නේ කොහොමද? මෙන්න මේ සියලුම දැනුම. ඒ කියන්නේ අපනයනය කරන තෙක් සෑම පියවරයකම අවශ්‍ය වෙන දැනුම ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදනත් මූල්‍යමය සහයෝගයක් දෙපාර්තමේන්තුව මගින් ලබා දීමක් සිදු කරනවා. දෙපාර්තමේන්තුව මගින් කරගෙන යන මේ වැඩ කටයුතු අතරවාරයේදී අපි කැමති දැනගන්න මේ අවශ්‍යතාවයන් අනුව අපිට අවශ්‍යයි නම් අපනයනය කරන්න මෙම භෝග වර්ග මේට ප්‍රමිතියක් සලකා බලන ප්‍රමිතියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන ඔබ ආයතනයේ මගින් ඔබ දෙපාර්තමේන්තුව මගින් ඒ සඳහා කරන්නා වූ වැඩපිළිවෙල කොයි වගේද? ඔව් අපි දැනට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අපි කියන good agricultural practices කියලා අපි කේටියෙන් හඳුන්වනවා GAP කියලා. මේ GAP සහතික අපි මේ වසරේ ඇත්තටම දැන් මාර්තු අග හෝ අප්‍රේල් මුල අපි දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන නොමිලේ ලබා දෙන්න අපි සැලසුම් සකස් කරලා තිනවා. ඒ සඳහා අපනයන කුෂිකරණ භෝග වගා කරන ගොවියෙක් ඉන්නවා නම් ඒවා සකස් කරන ගොවියෙක් ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් අපේ දෙපාර්තමේන්තුවට අයිදුම්පතක් යොමු කරලා තමන්ගේ වගාව යහපත් කුෂිකාර්මික පිළිවෙත් අනුව කරගෙන යනවා කියලා ඔවුන් අවශ්‍ය නම් ඒ සහතිකය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නොමිලේ දැනට දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්නේ. ඒ වගේම තවත් එකක් තමයි ඕගනික් නැත්නම් කාබනික. මේ කාබනික සහතිකයක් දෙපාර්තමේන්තුවේ කියන්නේ ගොවියෙකුට නැත්නම් ගොවීන් කණ්ඩායමකට ලබා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් දෙපාර්තමේන්තුවක් විදිහට උදව් කරන්න. ඔබ දන්නවා මම හිතන්නේ කාබනික ඒ සහතිකය ගන්න තරමක් විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඔවුන්ට මේ මූල්‍ය ප්‍රතිපදාව නොමැති වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී අපි ගොවින් සංවිධාන සකස් කරලා ඒ සංවිධාන වලට මේ යන මුදලෙන් 50% වගේ ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනවා. ඊට අමතරව තවත් ISO සහතික වෙන්න පුළුවන්, HACCP සහතික වෙන්න පුළුවන්, GMP සහතික වෙන්න පුළුවන් මේ වගේ ප්‍රමිතීන් ගණනාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ සහතික ලබා ගැනීම අවශ්‍ය වෙනවා උන්ට අපනයනය කිරීමේදී. මේ සෑම අවස්ථාවකදීම උපරිම වශයෙන් සහතික දෙකකට ලක්ෂ 3ක මුදලක් අපි ප්‍රදානය කරනවා ඒ තනිව හෝ සමූහ වශයෙන් සකස් කිරීමට. ඒ වගේම තමයි අපි දන්නවා මේවා සකස් කිරීමේදී ඒ සකස් කරන කර්මාන්ත ශාලාව වගේ අපිට පොඩි කර්මාන්ත ශාලාවක් හරි සකස් කරගන්න වෙනවා. ඒවා අර අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව සකස් කරන්න වෙනවා. විශේෂයෙන්ම GMP කියන සහතිකය ගන්න වෙනවා. ඒ සහතිකය ගන්නත් දෙපාර්තමේන්තුව මුදලක් ලබා දෙනවා. ඒතර මෙන්න මේ සියලුම ප්‍රමිතීන් වැදගත් ඒ වේවා ලබා ගැනීමේ දැනුම, තාක්ෂණය, ඒ වගේම මූල්‍යමය සහයෝගය. මේ සියල්ලම දෙපාර්තමේන්තුව මගින් ලබා දීමක් සිදු වෙනවා. එමුනම් ඉතින් මේ පිළිබඳව කැමැත්තක් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් මෙතෙක් කාලයක් කැමැත්තක් තිබුණා නේද දැන් කැමැත්තක් ඇති වුණා නම් ඔන්න විමසීම් කරන්න පුළුවන්. කෙනෙකුට කොහොමද මේ විමසීමක් කරනවා නම් Tamanට ළඟම තැන විදිහට කොතෙන්ටද යන්න ඕන? ඔය තමයි අපේ දැනට මේ වෙනකොට දිස්ත්‍රික්ක 17ක මෑතක් වෙනතුරු අපේ පහතරට සහ කියන්නේ ඇත්තටම තෙත් කලාපේ සහ අතරමැදි කලාපේ තමයි බොහොමයක් අපේ කුළුබඩු භෝග ප්‍රයාප්තිලා පවතින්නේ. නමුත් මේ වුණාට අපි සම්ප්‍රදායික නොවන අනුරාධපුර පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවල පවා සහකාර අධ්‍යක්ෂ කාර්යාල පිහිටවල ඒ සහකාර අධ්‍යක්ෂ කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් අපිට පුළුවන් ගොවියන්ට ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන තියෙනවා ප්‍රාදේශීය මට්ටමින්.
ඉතින් Tamanට ළඟම ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒකේ අපේ තියෙනවා අපරාධ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති කාර්යාලයක්. මේකේ සනුදා දිනේදී අනිවාර්යයෙන්ම නිලධාරීන් එතන රැඳී සිටිනවා. අනිත් දවස්වල උන් ශ්‍රේෂ්ඨට යනවා ගොවීන් හමු වෙන්න. ඉතින් කාට හරි අවශ්‍ය නම් මේ විදිහේ Tamanට අවශ්‍ය දැනුම ලබා ගන්න මොකක් හරි සම්බන්ධ වගාව සම්බන්ධයෙන් හෝ තාක්ෂණයේ සම්බන්ධයෙන් හෝ අපනයනයේ සම්බන්ධයෙන් සකස් කිරීම සම්බන්ධයෙන් සඳු දවසට ගිහිල්ලා නිලධාරීන් හම්බ වෙලා ඒ අවශ්‍ය දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඕන්ට පුළුවන් දිස්ත්‍රික් කාර්යාලයට, එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලයට අපේ පේරාදෙණිය ගන්නෝරුවේ මේට සම්බන්ධ පුළුවන්. ඒ වගේම පර්යේෂණ ආයතන තියෙනවා. මාතලේ මධ්‍යම පර්යේෂණ ආයතනය, නාරම්මල අතුරු භෝග සහ බුලත් පර්යේෂණ ආයතනය, පැලොල් පිටියේ මාතර තියෙනවා කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානය. ඉතින් මේ තැන්වලට ගිහිල්ලා උන්ට අවශ්‍ය දැනුම, ඒ අවශ්‍ය සහයෝගය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ මහර්ග දැන් පැහැදිලි කරලා දුන්නේ මේ හා සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය දැනුම ලබා ගන්නේ කොහොමද කියන කාරණාව. දැන් ඒත් එක්කම දැන් අර මම කතා බහ පටන් ගත්තේ ඩොලර් ප්‍රශ්නෙත් එක්කනේ, වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් එක්කනේ. කොහොම නමුත් මේ විදේශිකයන්ගෙන් තවත් ආකර්ෂණ දිනා ගන්න පුළුවන් ඉතා වටිනා කටයුත්තක් ඔබතුමාගේ දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ විශාලතම කුළුබඩු උයන මේ වෙනකොටත් විවෘතව පවතිනවා. කොහොමද මේ පිළිබඳව ටිකක් දැනුවත් කරන්න? මේක තියෙන්නේ මාතලේ ප්‍රදේශයේ නේද? ඔව්. එතෙම ඔබ දන්නවා කුළුබඩු උද්‍යාන පිහිටලා තියෙනවා ස්පයිස් ගාඩන් කියලා. මාවනැල්ල, කෑගල්ල, මාතලේ, කුරුණෑගල වගේ ප්‍රදේශවල. ඉතින් මොවුන් ඇත්තටම මේ කුළුබඩු සම්බන්ධව කිසියම් දැනුමක්, ඒ වගේම වෙළඳ අලෙවි කිරීම මගින් ඒවා පිළිබඳව විදේශිකෙන්ට කිසියම් දැනුමක් ලබා දෙනවා. නමුත් ඒක තියෙන තරමක් වාණිජ මට්ටමේ. නමුත් අපි දෙපාර්තමේන්තුවක් විදිහට, රජයේ දෙපාර්තමේන්තුවක් විදිහට අපි කොහොමද මේකට සහභාගී වෙන්නේ? 2013 වසරේ එවකට හිටපු අපේ අමාත්‍ය රජුනල් කුරිය ඇමතිතුමා අපිට කිව්වේ ඇයි අපිට මේකට රාජ්‍ය ආයතනයක් විදිහට සහභාගී වෙන්න බැරි? කුළුබඩු වෙනක් කියලා කියන්නේ මොකක්ද? ඒකට පනතක් තියනවාද? මේකේ අඩංගු වෙන අංග මොනවද? ඇයි අපිට සර්ව සම්පූර්ණ කුළුබඩු වෙනක් නිර්මාණය කරන්න බැරි? ඉතින් අපි 2013 වසරේ ආරම්භ කරලා මේ වෙන විට හෙක්ටයාර් 4ක අපි සම්පූර්ණ කරලා තියෙනවා. සම්පූර්ණ ඉඩම හෙක්ටයාර් 8ක්. මේකෙන් දැන් අඩක් සම්පූර්ණ කරලා මේ තුල තියෙනවා කුළුබඩු සියලුම භෝග ක්ෂේත්‍ර. ඒ මගින් දේශීය විදේශීය සංචාරකයන්ට ඇවිල්ලා මේවා වගා කරන්නේ කොහොමද? ඇතැම් වෙලාවට දැන් අනුරාධපුර සමහර අපේ රටේ දුරස්ත ප්‍රදේශවල ඉන්න අය දැකලා නැහැ වැනිලා කියන්නේ කොහොමද? එනසාල් කියන්නේ කොහොමද? මේවා සුවඳද? ගෙඩි මොන පාටද? කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔවුන්ට ඇවිල්ලා මේවා සජීවීව බලා ගන්න පුළුවන්. ඒවයි කොලයක් කඩලා සුවඳ බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඒත් අපිට දැනුම ලබා දෙන්න අපි දැනට තියෙනවා ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක්, තොරතුරු මධ්‍යස්ථානයක් පිටවලා තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට දැනටත් අපි දන්නවා සංචාරකයන් දැන් එන්න පටන් අරන්. ඉතින් බොහෝ වෙලාවට මෙතෙන්ට එනවා දැන්. මොකද අපි Google මේ සිටීමේ මේක තියෙනවා. ඒ වගේම තමයි Facebook සමාජ අභිබි දාලාවල අපි මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් මොහොම මේක දැක්කම මෙතෙන්ට එනවා. ආවට පස්සේ අහන්නේ අපිට නිෂ්පාදන ගන්න බැයිද? ඉතින් දැන් අපි අලුතෙන් ආරම්භ කරලා තියෙනවා වෙළඳ සලක්. ඉතින් මේ මාසේ අග හෝ අප්‍රේල් මාසේ මුල මේක විවෘත වෙනවා දේශීය විදේශීය සංචාරකයන්ට. එතකොට ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකෙන් තොරතුරු මධ්‍යස්ථානයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟ කුළුබඩු වෙළඳසැලෙන් ඔවුන්ට අවශ්‍ය කුළුබඩු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි භෝග ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ භෝග ක්ෂේත්‍ර වලින් ඔවුන්ට ඒවා සජීවීව බලා ගැනීම හැකියාව තියෙනවා. මේ කුළුබඩු වෙළඳසැල තුල අපේ සාමාන්‍ය නිෂ්පාදන වගේම මම අර ඉස්සෙල්ලා කියපු ආකාරයට අගයකට තුන නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ වගේ එතනදිත් උන්ට සුවඳ රස බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ කුළුබඩු උද්‍යානයේ ප්‍රධානම අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි වෙළඳපොළ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් විදිහට ප්‍රධාන වශයෙන් විදේශීය වශයෙන් මේ සංචාරකයන් ගෙන්න ගන්න එක. අනිත් එක තමයි සංචාරකයන් ආකර්ෂණය කරන ස්ථානයක් විදිහට. මොකද ඔබ දන්නවා මාතලේ, සීගිරිය, දඹුල්ල ඔය ප්‍රදේශවල සංචාරකයන් ගොඩාක් එනවා. අපිට මුන්ට ආකර්ෂණය කරගන්න පුළුවන්. අනිත් එක තමයි දේශීය උදාහරණ වශයෙන් අපේ පාර්ශ්වකරුවන්ට මේ දැනුම ලබා දෙන්න මධ්‍යස්ථානයක් විදිහට. තවත් එකක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, සමහර වෙලාවට උසස් අධ්‍යාපන ලබන වෙනත් ශිෂ්‍යයින් ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ පිළිබඳව ඉගෙන ගන්න, පර්යේෂණ කරන්න මේ මධ්‍යස්ථානයක් විදිහට. තවත් එකක් තමයි අපි දන්නවා අපේ කුළුබඩු භෝගවල විශේෂ ප්‍රභේද, වනදර්ශ කියන්නේ වයිල්ඩ් ටයිප්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා අපිට අවශ්‍ය වෙනවා නව ශාඛා අභිජනනය කරන්න. ඒ සඳහා සංරක්ෂිත මධ්‍යස්ථානයක් විදිහට මේක අපි භාවිතා කරනවා. මෙන්න මේ වගේ අරමුණු ගණනාවක් තියෙනවා. ඇත්තට ප්‍රධානම අරමුණ වෙන්නේ අපේ කුළුබඩු කොහොමද ලෝකෙට අරන් යන්නේ? සංචාරකයන් හරහා. ඒ මගින් කොහොමද අපි අපේ රටට විශාල විදේශ විනිමයක් ලබා ගන්නේ? මෙන්න මේක තමයි ප්‍රධානම අරමුණ. ඒ අනුව අපි දැනට විවෘත කරලා මම හිතන්නේ අපිට පුළුවන් ඒ අභියෝගේ ජය ගන්න. තවත් අංග කීපයක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තරම් පුළුල් කරලා මේ දැනුම අවබෝධය ලබා දෙන්න.
අපනයන භෝගයන් සම්බන්ධයෙන් කතා කරපු අපි ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමය අපේ රටින් ඔන්න තවත් රටවල් වලට ඉදිරියට ගෙන යන සූදානම්ෙන් ඉන්නවා. ඒ කුළුබඩු වලින් ජීවිතේ ජය ගන්න කැමති ඔබ වෙනුවෙන් බොහෝ වටින කින දේවල් එකතු කරා වගේම තවත් අපි අනිකුත් රටවල් හා සංසන්දනය කරලා බැලුවොත් එහෙම අපේ රටේ තියෙන විශේෂ කුළුබඩු වෙනත් රටවල් වල නැති කුරුඳු වගේ භෝගයක් සම්බන්ධයෙන් ඔබතුමා සාකච්ඡා කරා කතා බහ කරා. කොහොමද අපිට තියෙන විශේෂත්වය මොකක්ද? අනිකුත් රටවල් හා සමගාමීව අපේ රටේ කුළුබඩු වලට තියෙන තැන කොයි වගේද? ඔබ දන්නවා අපේ රට දිවයිනක්. ඒතර මේ දිවයිනේ පිටලා තියෙන ස්ථානේ සම්පූර්ණ මුහුදෙන් වට වෙලා තියෙන්නේ. ඉතින් මේ දිවයිනේ තියෙන පස, මේ දිවයිනේ තියෙන කාලගුණික ලක්ෂණ, ඒ කියන්නේ වර්ෂාපතනයේ උෂ්ණත්වය වගේ රටාවක්. ඒ වගේ මේ රටේ තියෙන ඇතැම් කුළුබඩු විශේෂ. ඒ වගේ තියෙන ප්‍රවේණික ලක්ෂණ. මෙන්න මේ හේතු නිසා වාසනාවකට ලංකාවේ තියෙන කුළුබඩු සහ පානීය භෝග හැම එකකම තත්ත්වය ඉතාමත්ම උසස්. උදාහරණයක් වශයෙන් අපි කුරුඳු ගත්තොත් සත්‍ය කුරුඳු තියෙන්නේ ලංකාවේ විතරයි. නමුත් ලෝකේ කුරුඳු වලින් කුරුඳු කියන වර්ගය ගත්තොත් 80%ක් කියන්නේ කැසියක් කුරුඳු. මේවා නිපදවන්නේ ඉන්දුනීසියාවේ, චීනයේ, මැලේසියාව වගේ රටවල. නමුත් ලංකාවේ තියෙන කුරුඳු සත්‍ය කුරුඳු. මේ සත්‍ය කුරුඳු අර කැසියා කුරුඳු වගේ මිලෙන් 3 ගුණයක් වැඩි. ඒ වගේම ගුණාත්මයෙන් ඉහළයි. මේ නිසා මේ සත්‍ය කුරුඳු වලට ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මේ වගේ තියෙන පිරිසුදු බව, රසායනික සංයෝග ගත්තම මේ කැසියා කුරුඳු වල තියෙනවා ඇත්තටම පිළිකා ජනක සංයෝග කිහිපයක්. නමුත් ඒ ප්‍රමාණය අපේ කුරුඳු වල ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් නොසැලකිය හැකියි. ඊළඟට අපි ගම්මිරිස් ගත්තොත් ගම්මිරිස් වල වැදගත්ම සංයෝගය තමයි පයිපෙරින්. පයිපෙරින් කියන්නේ ගම්මිරිස් වල වැදගත් සංයෝගයක්. මේක ලංකාවේ ගම්මිරිස් වල ප්‍රසාරය 106ට වැඩි. නමුත් අපි අනෙක් ගම්මිරිස් හදන රටවල් කියන්නේ මැලේසියාවේ, ඉන්දුනීසියාවේ, බ්‍රසීලයේ, ඉන්දියාව වගේ රටවල් ගත්තොත් ඒ වගේ මේ 6ට වඩා මේක අඩුයි. ඉතින් ඒ නිසා අපේ ගම්මිරිස් වලට ඕගොල්ලෝ බැලුවොත් සාමාන්‍යයෙන් විදේශ වෙළඳපොළ ගත්තොත් ඇත්තටම ලංකාවේ ගම්මිරිස් වල හැම වෙලාවෙම මිල අනෙක් රටවල ටිකක් ඉහළින් තියෙනවා. ඊළඟට අපි කහ ගත්තොත් කහවල කහ කියන නිෂ්පාදන වල ඇත්තටම වැදගත්ම සංයෝගය තමයි කර්කියුමින්. කහ නිසා අපට ලැබෙන ඒ වගේ දෙන ඖෂධීය ගුණ ඉතාමත් වැදගත්. ඒක ලැබෙන්නේ මේ කර්කියුමින් නිසා. මේ ප්‍රමාණයත් වැඩිම අපිට පහුගිය කාලේ මම දන්නවා අපි ආනයනය කරේ ඉන්දියාවෙන්. දැන් මේක නවත්තලා තියෙනවා. ඒතර මේ ලංකාවේ කහවල තියෙන මේ ගුණාත්මය නිසා ඒ මගිනුත් අපට වැඩි වැඩි ගුණාත්මයක් හිමි වෙනවා. ඊළඟට අපි දැන් තවත් උදාහරණයක් ගත්තොත් කොකෝවා. කොකෝවල ප්‍රධානම සංයෝගය තමයි බටර්. අනෙක් රටවල වල බටර් ප්‍රමාණය 50% අඩු වෙනකොට ලංකාවේ ප්‍රමාණය 50ට වැඩි. ඒ වගේ හැම එකදීම මේ ගුණාත්මය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ වගාවන් බොහොමයක් අපි තිරසාර ගොවිතැනක් විදියට. ඒ කියන්නේ මේවා තනි වගාවන් නෙවෙයි, මිශ්‍ර වගාවන්. අනෙක් තවත් ශාක විශේෂත් එක්ක වගා වෙන්නේ. ඒ නිසා මේක පිරිසුදු බව වැඩි. කෘෂි රසායනික යොදන්නේ ඉතාමත්ම අඩුවෙන්. මේකත් ලෝකයේ අය දන්නවා. ඒ නිසා අපේ භෝග වලට ගුණාත්මක පැත්තෙනුත් පිරිසුදු බව පැත්තෙනුත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. දැන් අපේ දේවල් වල වටිනාකම හුඟක් වෙලාවට පිටරට අය දන්නවා. ඔබතුමා අන්තිමට කියපු වාක්‍යයත් ඒක වචනයත් ඒක ඇත්ත. නමුත් මේ පිළිබඳව අපේ අය දන්නවා ටිකක් අඩුයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දේවල් ඔබතුමාලා ප්‍රවර්ධනය කරගෙන යනවා. අතීතයත් එක්ක පොඩ්ඩක් හැදලා බැලුවොත් එහම මහපව් ඒ තිබුණු තත්වයන්ට එහා ගිහිල්ලා වර්තමාන වෙනකොට කොහොමද තියෙන ප්‍රවණතාවය සහ කොහොමද තියෙන අපිට සතුටින් කතා කරන්න පුළුවන් කාරණා විදිහට මොනවද දකින්නේ? විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් එක එහෙම මේ වගේ දේවල් වලට හොඳ ඉඩකඩක් ලැබුණා. ඔව්. ඇත්තෙන්ම අපි කුළුබඩු කියන්නේ රස සහ සුවඳ. මේක තමයි අපි ප්‍රධාන තියෙන්නේ. නමුත් දැන් බෝ නොවන රෝගවල තියෙන ඖෂධීය වැදගත්කම මේක ලෝකේ දන්නවා. ඒ නිසා තමයි අපිට වැඩි ඉල්ලුමක් තියෙන එක. තව ප්‍රවණතාවයක් තමයි මම කිව්වේ අපි මේ වගේ සාමාන්‍ය නිෂ්පාදන වලට කළු ගම්මිරිස් නැවන්නේ නැතුව ඒ වෙනුවට අග එකතු කරන නිෂ්පාදන. ඒ වගේම අපිට මේ ලබා ගන්න මිල වගේ දෙතුන් ගුණයක ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට යොමු වෙන්න ඕනේ අපි. ඒක කොහොමද සමානනේ? කොහොමද ලංකාවේ ගොවීන්ගේ හරි මේවා අපනයනය කරන පිරිසගේ හරි ප්‍රවණතාවය කොහොමද මේකට තියෙනවද කැමැත්ත? ඔව් ඇත්තෙන්ම දැන් ටික ටික මේක හැරීගෙන යන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේක තව පොඩ්ඩක් පිරිසුදු කළොත්, තවත් මේකේ වර්ණය වැඩි කළොත්, වෙනත් ආකාරයකට අපි සකස් කළොත් වැඩි මිලක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා අනේක දැන් මේ නව කියන්නේ තරුණ පරපුර මේකට යොමු වෙනවා. බොහොම අධ්‍යාපනය ලැබනවා මේ මගින්. අධ්‍යාපනය ලැබලා මේවා සකස් කරන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් ඒ නිසා දැන් මේ කාලේ වෙනකොට අපට ඇත්තටම විශාල ප්‍රශ්නයක් අපට ලැබෙන මේ ඇමතුම් වැඩි. ඔවුන් කුඩා කර්මාන්තශාල ඔවුන්ට අවශ්‍ය වෙන විවිධාකාර වූ යන්ත්‍ර සූත්‍ර මේ සඳහා ඒ සඳහා ඔවුන් අපෙන් ඉල්ලුම් කරනවා මේවා සකස් කරන්නේ කොහොමද කියලා දිනපතා අපිත් එක්ක අපේ පාර්ශ්වකරුවන් සම්බන්ධ වෙනවා. ඒ ඉල්ලුම තියෙනවා ඇත්තටම. ඉතින් ඒ නිසා මේ ඒ අගයතුරු නිෂ්පාදන වලට යන්න ඕනේ. අනිත් එක තමයි අපේ අනෙක් රටවලගේ සාමාන්‍ය ඵලදායීතාවය කියන්නේ හෙක්ටයාරයකට තියෙන ආදායම ගත්තොත් දැන් අස්වැන්න ගත්තොත් තරමක් අපේ අඩුයි. ඒ අඩු වෙන්න හේතුව
අපේ බොහෝ වෙලාවට මේ වෙනත් කර්මාන්තයක් කරන ගමන් තමයි මේ කුළුබඩු හදන්නේ. ඒතර ඔවුන්ගේ අවධානය ටිකක් අඩුයි. ඒ වුණාම ආස්වැන්න අඩුයි. දැන් උදාහරණයක් වශයෙන් වියට්නාම වගේ රටක හෙක්ටයාරයකට ඒගොල්ලෝ ගන්නවා ගම්මිරිස් කිලෝග්‍රෑම් 4000ක් විතර. අපේ තියෙන්නේ 600ක් විතර. බලන්න වෙනස. ඔව් සමාවෙන්න. දැන් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපාන හේතු තියෙන්න පුළුවන් නේ. ඒකට එක හේතුවක් විදිහට මම පොඩි චෝදනාවක් විදිහට කිව්වොත් එහෙම මේ පිළිබඳව තියෙන අවධානය අඩු වෙන්න හේතුවක් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරලා නැහැ හරි විදිහට. එහෙම නැත්නම් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අපි හරියට හඳුන්වා දීලා නැහැ. එහෙම නැත්නම් මේ අපනායනය පිළිබඳව ඔවුන්ව හරියට හරි තැනට ගෙනිහිල්ලා නැහැ. ඒ වගේ චෝදනාවක් ඔබතුමාට ඉදිරිපත් කරොත් මොකක්ද දෙන පිළිතුර? ඔව් මම අර ඉස්සරහ කියපු සේවාවන් අපි සියල්ලම ලබා දෙනවා කියලා මම කිව්වා. එතෙන්දී අපි වගාකරුවෙකුට පැල නොමිලේ ලබා දීලා ඒ පැල වැඩි අස්වන්නක් ලබා ගන්නාත් එක් කළමනාකරණයේ භෝග කළමනාකරණය කරන්නේ කොහොමද? මොන වෙලාවද අපි වතුර දාන්න ඕනේ? මොන වෙලාවද කප්පාදු කරන්න ඕනේ? මේවා නිවැරදිව ඒ තාක්ෂණය ලබා දෙනවා. නමුත් මම කිව්වේ අර ලංකාවේ තියෙන්නේ වෙනත් දේ කරන ගමන් තමයි මේවා වගා කරන්නේ. දැන් වියට්නාමේ ගම්මිරිස් හදන ගොවියෙක් ගම්මිරිස්ම විතරයි. වුන් හැම වෙලාවෙම දවසේ හැම වෙලාවෙම ඉන්නේ ගම්මිරිස් වගාවත් එක්ක. අපිට බැරිද එතෙන්ට ගේන්න? ඇත්තටම පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් අපේ තියෙන ඵලදායීතාවයේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 600ක් නම් අපේ දැන් පර්යේෂණ මට්ටමේදී මේක 3000 4000 දක්වා යනවා. අපි මේ දැනුම ලබා දෙනවා. අනිත් එක තමයි තවත් අපිට හරස් වීමක් තුන මේ කාලගුණේ. අපි දන්නවා අපේ වර්ෂාපතන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. නමුත් දැන් අපි ඒකට විසඳුමක් විදියට අපි ජල සම්පාදන පද්ධති, ඒ කියන්නේ ශුද්ධ ජල සම්පාදන පද්ධති ලබා දෙනවා. ඉතින් ගොවීන්ට මේවා අවශ්‍ය නම් ඒක සකස් කරන්න, ඒ කියන්නේ සබි කරන්නේ කොහොමද? ඒ භෝගය අනුව මේකට කොහොමද අපි මේක සකස් කරන්නේ කියන එකත් ඒවා අපි ඒ ජල සම්පාදනය කරන්නේ මොන වෙලාවටද කියන එක මෙන්න මේවා වැදගත්. ඉතින් ඒවා ලබා දෙන නිසා ඇත්තටම ඔබ කිව්ව ආකාරයට මේ දෙපාර්තමේන්තුව මගින් මේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නමුත් ඔබ දන්නවා ඔබ ගොවීන් එක්ක වැඩ කරනකොට ටිකක් අපිට අමාරුයි. ඉතින් මේ සියල්ල ලබා දෙන්න පුළුවන් නම් ඔවුන් ඒ ආකාරයට මේක අනුගමනය කරනවා නම් ඇත්තෙන්ම ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඔබ දන්නවා ඉඩම් නැහැ දැන්. ඉඩම් ඉවර වෙලා තියෙන්නේ. තාමත් අමාරු ඉඩම් හොයන්නේ. ඒ නිසා අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පවතින ඉඩම් වලගේ ඵලදායීතාවය වැඩි කර ගැනීමට. මේ අපේ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන නිර්දේශ හරියට භාවිතා කරනවා නම් ඔය ඵලදායීතාවය පහසුවෙන් දෙගුණයක් කරන්න පුළුවන්. අනෙක තමයි තවත් එකක් අතුරු භෝග වගාව. ඔබ දන්නවා පොල් ඉඩම් වල යට තියෙන හිස් ඉඩම්. මේවට අපිට අපේ භෝග වගා කරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම පොල් වගාවේ අස්වනුත් වැඩි වෙනවා. ඒ වගේම අමතර ආදායමකුත් ලැබෙනවා. ඒ මගින් අපේ රටේ විදේශ විනිමයත් අපිට වැඩි කරගන්න පුළුවන්. කුළුබඩු නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කරනකොට අපනයන භෝගයක් විදිහට විදේශිකයන්ගේ අතටපත් වෙන මේ කුළුබඩු සම්බන්ධයෙන් අපි දැනුවත් වුණා. ඒ විතරක් නෙවෙයි ගුණාත්මකතාවය පිළිබඳව කතා බහ කරා. ගුණාත්මකතාවය බලන්න නම් අපිට සිද්ධ වෙනවා මේ මිලට අරගෙනම මෙහි තියෙන ගුණේ බලන්න. නැත්තම් මේ කෑම වලට දාලා රස බලන්න, වෙනත් සුවඳක් බලන්න. නැත්තම් අපිට අර කෑම වල තියෙන රසය වැඩි වෙන්නේ. හැබැයි ඊටත් පෙර අතවම ඕනම කෙනෙකුගේ ඇහැ යන්නේ ඇසුරුමට. නැත්තම් අපි හිතනවා මේ ප්‍රොඩක්ට් එක කොහොමද ඉදිරිපත් කරන්නේ. අන්න ඒ විදිහට තමයි ගැනුම් කරුවාට සිද්ධ වෙන්නේ මේක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. එහෙමනම් විදේශිකයන්ගේ කැමැත්ත අනුව පාරිභෝගිකයන් කැමැත්ත අනුව ඇසුරුම සම්බන්ධයෙන් ප්‍රමිතිය සම්බන්ධයෙන් කෙනෙකුට දැක්ක ගමන්ම මේක ගන්න පුළුවන් විදිහට ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් මෙනි දේවල් වලදී උපක්‍රමශීලී වෙන්නේ කොහොමද? ඒ පිළිබඳව දැනුවත් කරන්නේ කොහොමද? ඔව් ඇත්තම ඔබ කියපු දේ හරි. දැන් අපි දන්නවා මේ දැන් නවීන තියෙන වෙළඳපළවල් දිහා වෙළඳසැලවල අපිට ගියපුවාම අපි ඒවා දැක්කාම අපි සමහර නිෂ්පාදන ගන්නේ අපිට අවශ්‍ය නිසා නෙවෙයි. ඒ ඇසුරුමේ තියෙන ආකර්ෂණය නිසා. ඉතින් ඔබ දන්නවා තේවල නිෂ්පාදනය ඒ වගේ කොයිතරම් ඇසුරුම් දෙන. ඒ විදිහටම දැන් කුළුබඩු භෝගවලත් ඇත්තටම ඇසුරුම් සකස් වෙනවා. ඒ ඇසුරුම දැක්ක ගමන් ඔවුන්ට ආකර්ෂණයක් ඇති වෙනවා. එකක් ශ්‍රී ලංකන් කියන නම. දැන් ඔබ දන්නවා මේ ළඟ වෙනකොට ලංකාවට GI කියන එක ඇවිල්ලා තියෙනවා. කියන්නේ ලංකාවේ තියෙන මේ කුරුඳු වල තියෙන නිෂ්පාදන සහ ගුණාත්මක ඉහළ මට්ටමනේ දැන් අපි උත්සාහ කරන යනවා මේවට ගම්මිරිස් වලටත් GI මට්ටම ගන්න. ඒ වගේ ඇසුරුම ගත්තාම ඇසුරුම එතාමත් වැදගත්. මේක වෙනමම විෂයක්. එතකොට ඒ ඇසුරුම සකස් වෙන්න ඕනේ ඒ ප්‍රමාණයත් එක්ක සහ ඒ වගේ තියෙන මේ ගම්මිරිස් වල තියෙන ගුණයත් එක්ක ඒව ගැළපෙන ආකාරයට මේක සකස් වෙන්න ඕනේ. මේ නිසා අපි දැන් අපේ මං කිව්වා අපි ජාතික කුළුබඩු උද්‍යානයේ ඇසුරුම් මධ්‍යස්ථානයකුත් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ වගේම දැනට තියෙන වෙළඳසැලේදී අපි විවිධ ඇසුරුම් වල සකස් කරපු දේවල් මේ වගේ යොදවලා අපි ඒ මගින් අපි මේ වැඩිපුර කුළුබඩු කොහොමද යවන්නේ? ඒතර අපි අගයකට නිෂ්පාදනය යනකොට කොහොමද මේ ඇසුරුම් වෙනස් කරන්නේ? උපක්‍රමශීලී වීම. උපක්‍රමශීලී විදියට. ඒ මගින් අපි තවදුරටත් මේවා ඒ කියන්නේ අපනයන පරිමාව වැඩි කරගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම අපනයන ආදායම. ඒ විදිහට විදේශ වෙළඳපොළ ආකර්ෂණය කරගන්න එහෙම නැත්නම් මෙහි වෙළඳපොළ ආකර්ෂණය වැඩි කරගන්න කටයුතු කරනකොට අපි අවසාන වශයෙන් පැහැදිලි කරගත්තොත් එහෙම වටිනවා අපේ රටේ ජනතාව මේ සඳහා යොමු වීම වැඩි කරගන්න ඒ ආකර්ෂණය ඇති කරගන්නට මොනවද කරන්නේ සහ මොකක්ද අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය ඔවුන්ගේ ආකර්ෂණය මේ සඳහා තව ටිකක් යොමු කරගන්න.
ඔව් ඇත්තෙන්ම මේ අපනයන කුෂිකරණ භෝග පිළිබඳව මම කිව්වා දැන් දිස්ත්‍රික්ක 7ක අපේ ව්‍යාප්ත වෙනවා. ඒකට කිසියම් අයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා ඒ වෙතට ඇවිල්ලා උන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මෑතකදී දැන් අපේ ජාතික කුළුබඩු උද්‍යානය විවෘත වෙනවා. මේ කුළුබඩු උද්‍යානය තුල පැලවර්ග නිෂ්පාදනය කරන්නේ කොහොමද? වගා කරන්නේ කොහොමද? භෝග කළමනාකරණය කරන්නේ කොහොමද? පසු වස්තුණු සකස් කරන්නේ කොහොමද? ඇසුරුම් කරන්නේ කොහොමද? මේ සියල්ලම පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන් තොරතුරු මධ්‍යස්ථානයක් තියෙනවා. වෙළඳ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ වගේම අපේ අතුරු භෝග සහ බුලත් පරීක්ෂණ ආයතනයේ පිළිලා තියෙනවා නාරම්මල. මේකෙදී අපි මම අර ඉස්සෙල්ලා කිව්ව ඉඩම් වලට ප්‍රශ්නයක් විදිහට අතුරු භෝග කියන්නේ අන්තර් භෝග වගාව. ඉතින් පොල් වගාව අපි දන්නවා ලක්ෂ 4ක් විතර හෙක්ටයාර. මේ වගේ සාමාන්‍ය 25ක් අපිට වගා කරන්න පුළුවන්. එතකොට දැනටමත් අපේ අපනයන කුෂිකරණ භෝග සියල්ලම තියෙන්නේ හෙක්ටයාර 1,10,000ක් වගේ ප්‍රමාණයක්. අතන පොල් තියෙනවා ලක්ෂ 4ක්. 25ක් කියලා කියන්නේ තවත් ලක්ෂයක්. එතකොට අපේ තියෙන ඉඩම් ප්‍රමාණය හිරීට දෙගුණයක් බව වැඩි කරගන්න පුළුවන්. මේ අතුරු භෝග වගාව පරීක්ෂණ ආයතනය තුල පොල් වගාව යටතේ අපේ භෝග සියල්ලම වගා කරන්නේ කොහොමද කියන එක ප්‍රදර්ශනයේ ආදර්ශ වගාවන් තියෙනවා. එතෙන්ට ඇවිල්ලා බලා ගන්න පුළුවන් කොහොමද මේව වගා කරන්නේ, ඒවා කළමනාකරණය කරන්නේ. නිසා මේ වගේ තොරතුරු ලබා ගන්න පුළුවන් මධ්‍යස්ථාන ගණනාවක් තියෙනවා. අනෙක අපි දන්නවා දැන් මේ කුළුබඩු වලින් ලබා ගන්න පුළුවන් ආදායම ඉතාමත්ම වැඩි. දැන් මේ වෙනකොට ගම්මිරිස් මිල වැඩි වෙලා තියෙන්නේ, කුරුදු මිල වැඩි වෙලා තියෙන්නේ. ඒතර මේ වගේ බොහොමයක් භෝග වල මිල වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් බුලත් අපි ගත්තොත් බුලත් මේ වෙනකොට කොලයක් රුපියල් 25යි මේ දවස්වල. කොලයක් රුපියල් 25යි හිතන්න. සාමාන්‍ය මේ දවස්වල වැඩි. සාමාන්‍ය මේක රුපියල් 6ට කොහොමද තියෙනවා. සාමාන්‍ය අපි බුලත් පාත්ති 4-5ක් හැදුවොත් ගෙදරට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි බුලත් වල විශේෂ ලක්ෂණය වෙන්නේ වෙන වගාවන් වගේ නෙවෙයි හිටවලා මාස 3කින් අස්වනු ලබා ගන්නවා. ඊට පස්සේ හැම සති දෙකකටම වරක් බුලත් කඩන්න පුළුවන්. වෙන කිසිම භෝගයක් එහෙම නැහැ. ඉතින් මේවා වගා කරන්නේ කොහොමද? අපනයන කරනවා කළු බුලත් විදිහට පාකිස්තානයට. ඒතකොට පාකිස්තානයට යවනකොට ඒ මගින් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. නිසා මේ අපිට මේ අතුරු භෝග වගා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ සඳහා වුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. රට ජය ගන්න, ලෝකේ ජය ගන්න අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. තියෙන්න ඕනේ උනන්දුව සහ කැපවීම පමණයි. සහ අලුත් විදිහට හිතන්න. ඒ සංකල්පය අපේ ජීවිතේ හැමදාම ඉදිරියට අපිව ගෙන යාවි. ඒ නිසා අපි ඔබට මතක් කරනවා ඉඩකඩ බොහොමයක් තියෙනවා නම් නිවසේ ඔබට හිතෙනවා නම් මේ පැත්තේ හොඳ වගාවක් කරන්න පුළුවන්. කුළුබඩු වගේ වගාවක් කරන්න පුළුවන්. කොයිතරම් හොඳද කියලා. ඒක හිතේ නැතුව ක්‍රියාත්මක කරන්න කියලා අපි ඔබට මතක් කරන. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා උපදේශ, නිර්දේශ, ඒ විතරක් නෙවෙයි මූලික පහසුකම් ලබා දෙන්නටත් ඔන්න ඔබට හරියන දෙපාර්තමේන්තුව පිළිබඳව අද දවසේදී අපි බොහොම වටින කියන සාකච්ඡාවක් ගෙන ආවා. එසේනම් හිතවතුනි අපි අද දවසේදී අපේ විශේෂාංග සියල්ලන්ගෙන්ම අවසන් විශේෂාංගයත් නිමා කරන්නටයි සූදානම් වෙලා ඉන්නේ. මෙතෙක් වේලාවක් අපිත් සමගින් එකතු වෙලා කුළුබඩු සමග ජීවිතය කියන්න අපිත් සමගින් එකතුනේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පර්යේෂක ආචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයා බොහොම ස්තුතියි වටින කියන කතාවක්. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනාගේ ජීවිතේ සුවපත් කරන කතාවක් අද දවසේදී ඔබතුමා ගෙනාවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අයිබෝවන්. එමනම් අපි සූදානම් වෙනවා අදට සුන්දර ශනිදාවෙන් සමුගෙන යන්න. මේ විදිහට මේ කතා බහ කරපු දේවල් අද දවසේ වැඩසටහන් සියල්ල තුලින් ඔබ වෙත ගෙන ආපු දේවල් ඔබේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය අර්ථවත් කරගනී කියන බලාපොරොත්තු විශ්වාසයක් තියාගෙනයි අපි අදට ඔබෙන් සමුගන්නේ. සතියාන්තය බොහොම යහපත් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අවසරයි අදට ඔබෙන් සමුගෙන යන්න. හැමදිනාටම ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.